පරිගණකය හඳුනා ගනිමු. පරිගණකයේ ලක්ෂණ මොනවද? වර්ගීකරණය මොකද්ද? පරිගණක පද්ධතියේ ක්‍රියාවලි, ඒ වගේම මූලික කොටස්, කෙවෙනි, පරිගණක පද්ධතිය තුළ තියෙන කෙවෙනි, පරිගණක ජාල කියන ඒවා පිළිබඳව මේ පාඩමේදී ඉගෙන ගන්න තියෙනවා. ඉතින් පරිගණකයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික මැෂින් එකක්. මිනිසාගේ විවිධ කාර්යයන් කරන්න නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේ විදුලි බලයෙන් ක්‍රියාත්මකයි. ඒක තමයි සරලම මතක් කිරීම. ඉතින් ඊළඟට මේ පරිගණකයේ සතු විශේෂිත ලක්ෂණ කිහිපයක් තියෙනවා. මෙන්න මේ ලක්ෂණ ටික නිසා තමයි පරිගණකයේ මෙතරම් වැදගත් වෙන්නේ අනිත් මැෂින් වලට වඩා. වේගයේ නිර්වද්‍යතාවය, කාර්යක්ෂමතාව, බහුකාර්ය බව සහ සුරකීමේ නැවත ලබා ගැනීමේ හැකියාව. බහුකාර්ය බව කිව්වහම මේ එකම මොහොතක මෙයාට කාර්යයන් කීපයක් කරන්න පුළුවන්. ඒ වගේම විවිධ වූ කාර්යයන් කිරීමේ හැකියාවක් තියෙනවා. පරිගණක වර්ග කරනවා. ඉතින් පරිගණක මේ භෞතික ප්‍රමාණය අනුව, තාක්ෂණය අනුව පරිගණක වර්ග කරන්න පුළුවන්. භෞතික ප්‍රමාණය අනුව ගත්තොත් සුපිරි පරිගණක NASA ආයතනය වගේ යුද්ධ ආයතනවල තියෙන යුද්ධ කටයුතු වලට ගන්නවා. හමුදා කටයුතු ඉතින් ගොඩක් මිලෙන් අධිකයි මේවා. ඒ වගේ මහා පරිගණක ඊළඟට ඉන්න කෙනා. ඉතින් විශාල වෙළඳ ව්‍යාපාරවල වෙළඳාමේදී මේ මහා පරිගණක තාක්ෂණය යොදා ගන්නේවදී මේක පාවිච්චි වෙනවා. ඊළඟට ඉන්නේ මධ්‍ය පරිගණක. මධ්‍ය පරිගණක ඉන්නේ බැංකු ආශ්‍රිතව. බැංකු ආශ්‍රිතව තමයි ඉන්නේ මේ පර්යන්ත නැත්නම් පරිශීලකයන් කීප දෙනෙක් තමයි මේ ප්‍රධාන පරිගණකයේ සමග සම්බන්ධ වෙන්නේ. ඊළඟට ඉන්නේ ශුද්‍ර පරිගණක. ශුද්‍ර පරිගණක කියන්නේ අපි පාවිච්චි කරන ලැප්ටොප්ස්, ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් අයිති වෙන්නේ ওই වර්ගයට තමයි. ඊළඟට තාක්ෂණය අනුව පරිගණක වර්ග තුනකට බෙදෙනවා. අර ප්‍රමාණය අනුවනේ. දැන් ඔන්න තාක්ෂණය අනුව වර්ග තුන බලන්න. ප්‍රතිසම පරිගණක, සංඛ්‍යාංක පරිගණක, මිශ්‍ර පරිගණක. ඔන්න ඔය විදියට කොටස් තුනකට බෙදෙනවා. එතකොට ප්‍රතිසම පරිගණකයක් කියලා කියන්නේ පරිසරයේ සිදුවන වෙනස් වීම හඳුනාගෙන ක්‍රියා කරන එක. පරිසරයේ සිදුවන වෙනස් වීම තමයි වේගය, වෝල්ටේජ්, පීඩනය, උෂ්ණත්වය ඒ වගේ ඒවා. ඒවා හඳුනාගෙන වැඩ කරන පරිගණක. වේග මාපක, සංවේදක සහිත මාර්ග ලාම්පු, කාලගුණ මිනුම් යන්ත්‍ර ඕ වගේ ඒවාට අපි කියන්නේ ප්‍රතිසම පරිගණක. ඒ වගේම මෙතන ප්‍රතිසම සංඥාවකට උදාහරණයකුත් දීලා තියෙනවා. සංඛ්‍යාංක සංඥාවකට උදාහරණයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේ අපේ දිනදා ජීවිතේදී පාවිච්චි කරන මේ ලැප්ටොප්, ඩෙස්ක්ටොප් ඒවා අයිති වෙන්නේ සංඛ්‍යාංක පරිගණක වලට. මිශ්‍ර පරිගණක කියලා එකක් ගැන ඕන ඉගෙන ගන්න තියෙනවා. අතරමැදි අවස්ථා. ඒ කියන්නේ සංඛ්‍යාංක ඒවත් තියෙනවා. ඩිජිටල් ඒ සහ ඇනලොග් කියන මේ දෙකම පාවිච්චි වෙන සිග්නල්ස් පාවිච්චි වෙන අවස්ථාවක්. මිශ්‍ර පරිගණක. ඉතින් මිශ්‍ර පරිගණකයකට උදාහරණයක් තමයි ECG මැෂින් එක. හෘද මේ ක්‍රියාකාරීත්වය මන් ECG එක. මොකද ඒකේ මේ ඇනලොග් සංඥාවක් අරගෙන ඩිජිටල් බවට හරවනවා. විභාග ප්‍රශ්න එකක් තිබුණා. මේක මේ ECG යන්ත්‍රය ගැන. ඊළඟට අපි ඉගෙන ගත්ත මේ පරිගණක පද්ධතියේ ක්‍රියාවලිය. පරිගණක පද්ධතියේ ක්‍රියාවලිය ගැන අපි ඊළඟට අධ්‍යයනය කරා. මොකද්ද මේ පරිගණක පද්ධතියේ ක්‍රියාවලිය? කොහොමද ආදාන ගන්න, සකස් කරන්නේ, ප්‍රතිදාන ලබා දෙන්නේ? පරිගණක පද්ධතියේ ක්‍රියාවලිය ගැන අපි ඉගෙන ගන්නකොට මතක ඇති ආදාන උපක්‍රම කීබෝඩ් එකෙන් මවුස් එකෙන් වගේ ගන්නේ ඒ සිග්නල්ස් එන්නේ ප්‍රධාන මතකයට. ප්‍රධාන මතකයට ආවට පස්සේ ඒක මධ්‍ය සැකසුම් මේකකයේ වෙත යොමු කරනවා. මධ්‍ය සැකසුම් මේකකයේ අංක ගණිත මෙහා තාර්කිකයකට යන්න ඕන එකපාරට මෙතෙන්ට යන්න බෑ. යන්නේ රෙජිස්ටර් මතකයට. රෙජිස්ටර් මතකය හරහා තමයි අංක ගණිත මෙහා තාර්කිකයකට යන්නේ. මේක තුලදී සැකසීම සිදු වෙනවා. ඉන්පසුව ආපහු රෙජිස්ටර් මතකය හරහා ප්‍රධාන මතකයට යනවා. යහම සිදු වෙන්න පුළුවන්
ටික කරුණු බලන්න. ප්‍රධාන මතකයේ හරහා ප්‍රතිදානය කරලා දාන්න පුළුවන්. එකක්. ඊට අමතරව මේ ප්‍රධාන මතකයේ තියෙන ඒවා ද්විතීක මතකයේ ගබඩා කරලා තියන්න පුළුවන්. එහෙම යම් කිසි දෙයක් ගබඩා කරලා තිබුණොත් අවශ්‍ය අවස්ථාවකදී මේ ගබඩා කරපු එක ආපහු ප්‍රධාන මතකයට අරගෙන ආයෙත් ප්‍රතිදානය කරලා දාන්න පුළුවන්. right. ඒ වගේම මේකේ තියෙනවා තවත් විශේෂිතම ඒකකයක් පාලන ඒකකය. මේ පාලන ඒකකය කියන කෙනාගේ කාර්යය තමයි සියලුම ඒකක වෙත. මේ හැම ඒකකයකටම මේ කළු පාටෙන් සඳහන් වෙලා තියෙන ඒක ගිහිල්ලා තියෙනවා. එයා තමයි කරන්නේ පාලන සංඥා නිකුත් කරනවා හැම ඒක මෙතන තියෙන හැම කොටසක් විතර. ඒක ආදාන ආව ප්‍රධාන මතකයට ගියා රෙජිස්ටර් මතකයක් ගත්තේ මෙහා තාර්කිකයේ හරහා ප්‍රධාන මතකයට ආපහු වෙනවා සකස් වෙලා ඊට පස්සේ ද්විතීක මතකයේ තියෙනවා ඊට පස්සේ ප්‍රතිදාන තියෙනවා. right ඔය ටික මතක තියාගන්න ඕනේ. පරිගණකයේ ප්‍රධාන භෞතික සංඝටක ගැන මතක් කරගන්න යතුරු පුවරුව. මේකේ typing keys තියෙනවා, special keys විදිහේ තියෙනවා. ඊට පස්සේ function keys 12ක් තියෙනවා, arrow keys 4ක්, numeric keypad එක, control keys ඔය වගේ එකිනෙකට වෙනස් වූ keys තියෙනවා. ඒ වගේම mouse එක ගන්නවා. ඒකේ මැද රෝදයක් සහ වම් බොත්තම දකුණු බොත්තම තියෙනවා. ඊළඟට මේ ටච් පෑඩ් එක ගත්තාම ස්පර්ශ පෑඩය මේකෙදිත් බටන්ස් දෙකක් තියෙනවා. left button right button කියන. ස්පර්ශ සංවේදී තිරය. ස්පර්ශ සංවේදී තිරය විශේෂයක්. මොකද ආදානයක් වගේම ප්‍රතිදානිකුත් ලබා දෙනවා. ඒක හොඳට මතක තියාගන්න. මෙහෙයුම් යටිය ජෝස්ටික් එක ගේම් ගහන්න අපි පාවිච්චි කරනවා. ආලෝක පෑන CAD වගේ software සඳහා බහුලව භාවිතා කරනවා. ඒ වගේම රූප සහ වීඩියෝ ඉන්පුට් ආදානය කරන ඩිජිටල් කැමරාව, වෙබ් කැමරාව, CCTV, ස්කෑනර්ස්, පැතලිතල ස්කෑනර්ස් ගැනත් අපි කතා කරනවා. පැතලිතල සුපිරික්ෂකය, නේ? ෆ්ලැට් බෙඩ් ස්කෑනර් එක, ඊළඟට බාකෝඩ් ස්කෑනර් එක, මැග්නටික් ඉන්ක් කැරක්ටර් රීඩර් එක, MICR එක, ඊට පස්සේ OCR device එක, ප්‍රකාශ අක්ෂර සංඥානනය, ඊළඟට OMR එක, ප්‍රකාශ සලකුණු සංඥානනය, සලකුණුයි හඳුනගන්නේ. ප්‍රකාශ අක්ෂර සංඥානනයදී කරන්නේ මොකද මේ අකුරු හඳුනගන්නේ. රාජ්‍ය ආයතනවල වගේ වයි තමයි මේවා තියෙන්නේ පුස්තකාල ආශ්‍රිතව. ඊළඟට මේ ATM ණයපත් හරපත් කියවන්නේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය. සහ මයික්‍රොෆෝන් නම් ශබ්දය තමයි ආදානය කරන්නේ. ඔන්න ඔය විදිහට ආදාන කරන උපක්‍රම ගැන අපි ගොඩක් කතා කරා. ඊළඟට අපි කතා කරේ ප්‍රතිදාන උපක්‍රම ගැන. ඉතින් මෘදු පිටපතක්, දෘඩ පිටපතක් සහ ශබ්දයක් කියන මේ ආකාර තුනට අපිට දෘඩ පිටපත් ලබා ගන්න පුළුවන්. එහෙනම් දෘඩ පිටපත් නෙවෙයි ප්‍රතිදාන ලබා ගන්න පුළුවන්. මෘදු පිටපතක් කියලා කියන්නේ බලන්න විතරයි පුළුවන්. පරිගණක තීරයෙන් පුළුවන්. පරිගණක තීර කියනකත් කැතෝඩ කිරණ නලය සහිත ඒවා තියෙන පරණ මොඩල් එක. අපි CRT කියලා කියන්නේ. ඊට පස්සේ liquid crystal display තියෙනවා. ඊළඟට LED තියෙනවා. අලුත් තාක්ෂණය කියන්නේ ඉතින් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ LED. හේතුව තමයි අඩු විදුලි පරිභෝජනය. ඉතින් නාම පුවරු, එළඳ පුවරු, ওই වගේ ඒවා ප්‍රදර්ශන පුවරු ඔවට පාවිච්චි කරන්නේ LED එකම තමයි හේතුව අඩු විදුලි පරිභෝජනය. ඊට පස්සේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එකක් පාවිච්චි කරනවා අපිට අවුට්පුට් ඩිවයිස් එකක් විදියට. ඊළඟට දෘඩ පිටපත් hard copies ගන්න කොහෙන්ද අපි printer එකේ. අල්ලන්න බලන්න දෙකම පුළුවන්. printer උත් වර්ගීකරණය කරන්න පුළුවන්. සංඝට්ටන මුද්‍රණ යන්ත්‍ර, සංඝට්ටන නොවන මුද්‍රණ යන්ත්‍ර. සංඝට්ටන කියලා කියන්නේ ගැටීමක් සිදු වෙනවා. සංඝට්ටන නොවන කියන්නේ ගැටීමක් සිදු වෙන්නේ නැතුව print වෙනවා. ඒවයි සද්දය අඩුයි, සංඝට්ටන ඒවයි සද්ද වැඩි. ඉතින් සංඝට්ටන ඒවා වර්ග දෙකක් තියෙනවා.
තිත්න්‍යාසයක සහ පේලි මුද්‍රකය. dot matrix and line printer. ඊළඟට ලේස් මේ සංඝටන non impact printer සංඝටනේ නොවනේ යටතට ගත්තාම ලේස තාක්ෂණීය සහිත ඒවා තීන්ත විදුම් යන්ත්‍ර සහ තාප මුද්‍රණය කියන ඒවා අයිති වෙනවා. ඉතින් සංඝටන මුද්‍රණ යන්ත්‍ර කියලා කියන්නේ මේ මුද්‍රණේ හිස කඩදාසිය කියන හෙඩ් එක කියන එක කඩදාසිය මත ගැටෙනවා. ගැටි ගැටි තමයි print වෙන්නේ. ඉතින් ওই තිත්න්‍යාස මුද්‍රිකේ එක අකුරක් අරගෙන ලොකු විශාලණය කරලා බලුවොත් බලන්න මෙන්න මෙතන මේ තියෙන ඊ අකුර වගේ ඩොට් 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 තියෙනවා. right? ඉතින් විශාල කරලා බලුවොත් තමයි පේන්නේ. ඉතින් ගැටීම වගේ තමයි ඒකේ print out එක එන්නේ. පේලි මුද්‍රකයේ මේ සාමාන්‍ය පේලි හඩියකට ලොකු ප්‍රමාණයක් print කරගන්න පුළුවන්. ඒ වගේම මේ සංඝට්ටනේ නොවන මුද්‍රණ යන්ත්‍ර ගත්තාම ලේස තාක්ෂණයේ සහිත ඒවා ඒ වගේ තීන්ත විදුම් යන්ත්‍ර බබල් ඉන්ජෙක්ට්ස් කියන ඒවා ඒවයි තියෙන මේ තීන්ත විදුම් යන්ත්‍රේ ලික්විඩ් එකක් තීන්ත එකක් තියෙනවා දියරයක් තාප මුද්‍රකය ලකුණු කරන මේ ප්ලොටර් එක ගත්තාම විශාල print out තමයි එන්නේ සාමාන්‍යයෙන් අපේ බෙඩ් ෂීට් එකක් විතර විශාල නැත්නම් පැදුරක් විතර විශාල ලොකු print out එකක් ගන්න ඊටත් වැඩිය විශාල ඒවා ගන්නත් පුළුවන්. ඉතින් මේ වයින් කරන සාමාන්‍යයෙන් මේ නගර සැලසුම් නාවික යාත්‍රා සැලසුම් වගේ ඒවා තමයි මේකේ ගන්න. sounds ඒවා ගන්න ඉතින් අවබෝධය තියෙනවා අහන්න පුළුවන් output device. හරි. ඊළඟ central processing unit එක ගැන අපි කතා කරමු. මධ්‍යසකසු මේකකේ ප්‍රධාන කොටස් තුනයි. අංක ගණිතමය හා තාර්කික ඒකකය, පාලන ඒකකය, රෙජිස්ටර් මතකය. රෙජිස්ටර් මතකයෙන් කරන්නේ CPU එක තුල ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය සඳහා తాවකාලික මතකයේ සපයන. ඒ අවශ්‍ය ප්‍රමාණය සපයන. ඒ වගේ පාලන ඒකකය ගත්තාම සියලුම උපක්‍රම පාලනය කරනවා. එතකොට අංක ගණිතමය හා තාර්කිකයෙන් කියන්නේ සියලුම වර්ගයේ අංක ගණිතමය හා තාර්කිකයෙන්. ওই වගුවේ තියෙන කරුණු හොඳට මතක තියාගන්න. විභාගේ ප්‍රශ්න අහනකොට ওই වගුවේ තියෙන හැම අකුරක්ම ලියන්න ඕනේ. ඒ වගේම සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එක මනින ඒකක අපි තුනක් ගැන ඉගෙන හර්ට්ස් පාවිච්චි කරනවා මෙගා හර්ට්ස් සහ ගිගා හර්ට්ස්. ඔය ඒකක තුනම පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් අපි මේ හර්ට්ස් වලින් මනිනවා. හැබැයි ඉතින් බොහෝ වෙලාවට මෙගා හර්ට්ස් ගිගා හර්ට්ස් වලින් තමයි කියන්නේ. මොකද දැන් තියෙන පරිගණක ගොඩාක් ස්පීඩ් නිසා. පරිගණක මතක computer memories ඊළඟට අපිට මතක් කරගන්න තියෙන්නේ පරිගණක මතක. පරිගණකයේ දත්ත හා තොරතුරු ගබඩා කරන්න පුළුවන්. ඉතින් විවිධ අවස්ථාවලදී විවිධ විදියට ගබඩ ස්ථිරව තැන්පත් කරන්නත් ඕන වෙනවා. తాවකාලිකව තැන්පත් කරන්නත් ඕන වෙනවා. ඉතින් පරිගණක මතකයන් තුල තමයි කොහොම වුණත් ස්ථිරව සහ తాවකාලිකව දෙකම තැන්පත් කරේ ආකාර දෙකටම තැන්පත් කරන්නේ. ඉතින් පරිගණක මතකයේ කොටස් වලට බෙදෙනවා ප්‍රධාන මතකය, ද්විතීක මතකය, ඊට අමතරව ප්‍රධාන මතකය, සසම්භාව්‍ය විසුම් මතකය සහ පතන මාත්‍ර මතකය කියලා කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රාථමික මතකය. ප්‍රාථමික මතකය කියලා ගත්තාම සසම්භාවී පිවිසුම් මතකය, random access memory. ඊළඟට පතන මාත්‍ර මතකයේ read only memory. සසම්භාවී පිවිසුම් මතකය කියන්නේ කරන්ට් එක ගියොත් එයාගේ තියෙන data ටික නැති වෙලා යනවා. ඉතින් ඒක නිසා එයාට නැශ්‍ය මතකයක්, volatile කියලා කියනවා. read only කියලා කියන්නේ මේ chip එකක් තුළ තියෙන එකක්. ඉතින් ඒකේ තියෙන තොරතුරු නැති වෙන්නේ නැහැ. ඒක නිසා අපි කියනවා නැශ්‍ය නොවන මතකය. කරන්ට් එක off කරා කියලා නැත්නම් power නැති වුණා කියලා එයාගේ data නැති වෙන්නේ නැහැ. මේක ඉතින් මේ BIOS කියන එක ගැන මතක තියාගන්න. මේ BIOS ටික කියන්නේ මේ ROM එක තුල තියෙන පුංචි කොටසක්. කෑෂ් මෙමරි එක කියන්නේ. කෑෂ් මෙමරි තමයි අධික වේගයෙන් ක්‍රියා කරන මෙමරි. ඒක ඉතින් පුංචි ගොඩක්. හැබැයි ඒක ධාරිතාවය අනින් බොහොම පුංචි. මෙගාබයිට් ගාන පුංචි. හැබැයි මේකේ මේ වේගය ගොඩක් වැඩි.
මේකේ දත්තත් න්‍යෂ්‍ය මතකයක්. විදුලි බලය නැත්තම් මැකිලා යනවා තියෙන්නේ. ඊළඟට මේ වාරක මතකේ ක්‍රියා කරන විදිය බලන්න. CPU එක මුලින්ම කරන්නේ වාරක මතකයේ දත්ත තියනවද බලනවා. තියෙනවා නම් එයා ඒව වැඩට ගන්නවා. ඉතින් වාරකේ නැත්තම් තමයි ප්‍රාථමික මතකයට ගිහිල්ලා නැවත අරගෙන එන්නේ. ඊළඟට ද්විතීයික මතක. secondary memory. දත සහ තොරතුරු ස්ථිරව තැන්පත් කරන්න මේ ද්විතීයික මතක පාවිච්චි කරනවා. චුම්බක මාධ්‍ය පාවිච්චි කරනවා. දුරට තැටි, නම්‍ය තැටි සහ චුම්බක තැටි. ප්‍රකාශ මාධ්‍ය කියන ආලෝකය පාවිච්චි කරන ඒවා මේ කියන්නේ චුම්බක කියලා කියන්නේ මේ චුම්බක මැග්නට් පාවිච්චි කරන ඒවා. ඉතින් මේකේ ප්‍රකාශ කියන්නේ ආලෝකය. කියන්නේ ආලෝකය කියලා කියන්නේ ලේසර් කදම්බ, සංයුක්ත තැටි, සංඛ්‍යාංක බහුවිධ සහ බ්ලූ රේ තැටි. ඝන තත්ත්වය කියලා කියන්නේ මේකේ අපි දත්ත ලියනකොට කියවනකොට කැරකෙවෙන්නේ හිලෙවෙන්නේ මොනවත් කෑලි නැහැ. දැන් චුම්බක මාධ්‍ය වල දුර තැටියෙත් කැරකෙවෙනවා, නම්‍ය තැටියෙත් කැරකෙවෙනවා, චුම්බක තැටියෙත් කැරකෙවෙනවා. ප්‍රකාශ මාධ්‍ය වලත් CD DVD ඔක්කොම කැරකි කැරකි තමයි දත්ත ලියන්නේ කියවන්නේ. ඉතින් මේ ඝන තත්ත්වයව හැම මුකුත් වෙන්නේ නැහැ. පෙන් ඩ්‍රයිව් එකක් තමයි උදාහරණයට ගන්න පුළුවන්. ඉතින් අපි ඒක සම් කරා කියලා මැෂින් එකට ඒ පෙන් ඩ්‍රයිව් එකේ ඇතුලේ තියෙන කිසිම කැලලක් කැරකෙවෙන්නේ හිලෙවෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි ඒවා ඝන තත්ත්වයට කියන්නේ මතක කාඩ්වත් මෙමරි කාඩ්වලුත් ওই වර්ගයටම තමයි ආйти වෙන්නේ. ඒක චුම්බක මාත්‍ර උපක්‍රම. ගැන විස්තරයක් මෙතන පැහැදිලිව තියෙනවා. දුර තැටිය ගැන අපි චුම්බක මාත්‍ර උපකරණය දුර තැටිය ගැන අපි ඉගෙන ගන්නවා. දුර තැටිය කොටස් නම් කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ප්ලැටර් එක කියන්නේ මොකද්ද? ස්පින්ඩල් එක කියන්නේ මොකද්ද? ශීර්ෂකය කියන්නේ මොකද්ද? ඇක්චුවේටර් ආර්ම් එක කියන්නේ ඊට පස්සේ විදුලි සම්බන්ධකය IDE සම්බන්ධයක ඇක්චුවේටර් ආර්ම් එක ඔන්න ඔය කොටස් ටික ගැන ඔයගොල්ලන්ට මේකේ කොටස් නම් කරන්න අහන්න පුළුවන් විභාගෙදී hard disk එකේ ওই කොටස් ටික නම් කිරීමේ හැකියාව තියෙනවා. මේකේ කොටස් ටික නම් කිරීමේ හැකියාව ඔයගොල්ලන්ට තියෙනවා. මේ රූපෙ දිහා බලාගෙන මේකේ තියෙන රූපෙ දිහා බලාගෙන ඕගොල්ලොට 1 2 3 4 5 6 7 කියන කොටස් ටික නම් කිරීමේ හැකියාව තියෙනවා. මේකේ කොටස් එහෙම කියන්න පුළුවන් නම් අන්න ඕගොල්ලෝ ඕකේ. එහෙම නැත්නම් ඕගොල්ලොන්ට ඒක කටපාඩම් කරගන්න සිද්ධ වෙනවා. මොකද විභාගෙදී ඕක අහන්න පුළුවන්. right? විභාගේ කොටස් නම් කරන්න අහන්න පුළුවන් අහලක් තියෙනවා. කවුරු හරි දරුවෙකුට මේක කොටස මතක නම් වහාම පාඩම් කරගන්න මතක් කරගන්න. ඊළඟට අපිට බලන්න තියෙන මේ ආලෝක තරංග පාවිච්චි. තේස කදම්බ මගින් මොනවද? CD-ROM, CDR, CDRW. ඔන්න ඔය තුනේ වෙනස මතක තියාගන්න. CD-ROM නම් දත්ත ලියලා තියෙන්නේ කියවන්න තියෙන්නේ. CDR නම් එකවරක් දත්ත පිරෙන තුරු ලියන්න පුළුවන් ඊට පස්සේ කියවන්න විතරයි පුළුවන්. CDR කියන rewritable මේක දත්ත මකලා නැවත ලිවීමේ හැකියාව තියෙනවා. ලියන්න පුළුවන්, මකන්න පුළුවන්. ආපහු ලියන්න පුළුවන්, ආපහු මකන්න පුළුවන්. එතකොට DVD-ROM එකත් ඔහොමයි. ලියලා තියෙන දත්ත ටික කියවන්න පුළුවන්. DVD-R සම්පූර්ණ ධාරිතාව පිරණකම් ඕන ලියන්න පුළුවන් ඊට පස්සේ කියවන්න විතරයි. DVD-RW අර විදියම තමයි ඉස්සෙල්ල විදියම ලියන්න කියවන්න දෙකම පුළුවන්. ඒක data එක මකලා data ටිකක් දානවා. ඒක අපිට ඕන වාර ගන්නක් බලන්න පුළුවන්. ඊට පස්සේ ඒක මකලා දාලා ආයි තව මොනවා හරි වෙන දෙයක් ඒක කපඩා කරන්න පුළුවන්. එහෙනම් Blu-ray තැටිස් තියෙනවා. ඒක Blu-ray RE කියලා තියෙනවා. Blu-ray 3D කියලා එකක් තියෙනවා. මේ 3D වීඩියෝ පටිගත කරන්න Blu-ray 3D පාවිච්චි කරනවා.
බලන්න මේ Blu-ray RE කියලා කියන්නේ නැවත නැවත දහස් වාරයක් වුණත් මේකේ මක ලියන්න පුළුවන් තැටි වර්ගයක්. Blu-ray disc එකේ BDR කියලා කියන්නේ බලන්න ලියලා තියෙන එක කියවන්න විතරයි. මේ BDR කිව්වහම මේ Blu-ray එකේ මේ එකවරක් ලියන්න පුළුවන් ඊට පස්සේ කියවන්න විතරයි පුළුවන්. ඝන තත්ත්වයේ උපක්‍රම solid state ඒවා දත්ත ලියනකොට කියවනකොට හෙලවෙනි කරකෙන්නේ නැති ඒවට ඉතින් උදාහරණ වුණේ USB සහ memory cards. පරිගණක පද්ධතිය කෙවෙනි. පරිගණක පද්ධතිය කෙවෙනි අපි ඉගෙන ගත්ත 8ක්. PS2 කෙවෙනි mouse එක keyboard එක ගන්න. සමාන්තර කෙවෙනි. 3 HDMI කෙවෙනි. 4 RJ45. 5 ශබ්ද උපාංග. 6 USB. 7 වීඩියෝ. 8 ශ්‍රේණිගත කෙවෙනි. ඔන්න ওই ටික නම් කිරීමේ හැකියාව ඔබට තියෙනවා. මේ කොටස් හඳුනාගෙන නම් කිරීම. නම් කළා විතරක්මදි PS2 කිව්වහම ඒකෙන් මොකද්ද සම්බන්ධ වෙන්නේ? ඊට පස්සේ සමාන්තර කෙවෙනිය තියෙනවා. ඒක මොකකටද ගහන්නේ? HDMI එකෙන් තියෙන ප්‍රයෝජන. මොකටද සම්බන්ධ කරන්නේ? ওই විදියට අවබෝධයන් තියෙනවා. right. PS2 කෙවෙනිය නම් keyboard mouse. එක ගැටලුවක් නැහැ. සමාන්තර කෙවෙනිය ගත්තොත් ඉස්සර මුද්‍රණ යන්ත්‍ර සම්බන්ධ කරන්න තමයි ගත්තේ. ඉතින් දැන් නම් හැබැයි USB කෙවෙනිය තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට HDMI කෙවෙනිය මොනිටරය සහ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එක සම්බන්ධ කරන්න ගන්නවා. ඊට පස්සේ ජාලකරණ කෙවෙනිය, ශබ්ද උපාංග කෙවෙනි, විශ්වසේන ගති බස් එක, ඊට පස්සේ වීඩියෝ කෙවෙනිය, ඒ වගේම ශ්‍රේණිගත කෙවෙනිය, දත්ත sannivedana. ඊළඟට අපිට තියෙන දත්ත sannivedana කරන්න. කොහොමද data communication අපි කරන්නේ? તો දත්ත ප්‍රභවයක්, මාධ්‍යයක් සහ ග්‍රාහකයෙක් ඉන්නවා. දත්ත ප්‍රභවය සම්ප්‍රේෂණ මාධ්‍ය සහ ග්‍රාහකයා. ඔය කොටස් තුනෙන් සමන්විත වෙනවා. ඉතින් දත්ත සම්ප්‍රේෂණයේ විදි ආකාර පිළිබඳ ඒකපත එක් දිශාවකට විතරයි වෙන්නේ. නේ? ඒකපත රූප වාහිනී දර්ශන නැරඹීම, රූප වාහිනී තරංග වගේ. අර්ධ ද්විපත එක මොහොතකදී එක දිශාවකටයි වෙන්නේ වෝකි ටෝකි වගේ. පූර්ණ ද්විපත පූර්ණ ද්විපත නම් ටෙලිෆෝන් කෝල් එකක් වගේ ෆුල් ඩුප්ලෙක්ස් දෙපසටම එකම මොහොතේ වෙනවා. ওই ටික මතක තියාගන්න right. එතකොට මේ පූර්ණ ද්විපත, අර්ධ ද්විපත සහ ඒකපත දත්ත සම්ප්‍රේෂණ විදි ක්‍රම 3 සහ උදාහරණ 3 මතක තියාගන්න. ඊළඟට මේකෙදි ඉගෙන ගන්න තියෙන්නේ දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය. මේ මාධ්‍ය ගැන කොටස් දෙකකට බෙදනවා guided and unguided කියන්නේ. නියමු මාධ්‍ය, නියමු නොවන මාධ්‍ය. මාධ්‍යයක් තියෙනවා නම් අපි කියනවා නියමු කියලා. එහෙම නැත්නම් වයර් එකක් තියෙනවා නම් නියමු, වයර් නැත්නම් අපි නියමු නොවන කියලා තමයි කියන්නේ. එතකොට නියමු මාධ්‍ය ගත්තොත් ඇඹරු කම්බි යුගල තියෙනවා. ඒකත් ආයි බෙදෙන නොවැසුණු ඇඹරු කම්බි යුගල සහ වැසුණු කියලා. සමාක්ෂක කේබල, ප්‍රකාශ තන්තු. දැන් නියමු නොවන ඒවා ගත්තොත් ගුවන් විදුලි තරංග තියෙනවා, ශුද්‍ර තරංග, අදෝරක්ත කිරණ ওই ටික තියෙනවා. නියම මාධ්‍ය බන් ඇඹරු කම්බි යුගල තියෙනවා. ඊට පස්සේ වැසුණු ඇඹරු මේ ඇඹරු කම්බි යුගලටම අමතරව තියෙන ශීල්ඩ ආවරණයක් තියෙනවා. ඒක නිසා තමයි ශීල්ඩ් ට්විස්ටඩ් ප්‍රයා කියලා කියන්නේ. සමාක්ෂක කේබල් ටෙලිෆෝන් වයර් එකක් වගේ එකක්. බලන්න මේකදී. ඊට පස්සේ ප්‍රකාශ තන්තු. ඉතින් අර මේ අනිත් ඒවා ඔක්කොගෙම විදුලිය ගෙනියන්නේ ප්‍රකාශ තන්තු වල විතරක් මොකද ගෙනියන්නේ? ආලෝකය ගෙනියන්නේ. ඒක මතක තියාගන්න. ඒ වගේම අධික වේගයෙන් දත්ත ගබඩ ගෙනියන්න පුළුවන්. නියමු නොවන මාධ්‍ය. ගුවන් විදුලි තරංග. ගුවන් විදුලි තරංග Wi-Fi වල සහ Bluetooth වල පාවිච්චි වෙනවා. right? ශුද්‍ර තරංග. සැටලයිට් කමියුනිකේෂන් එකේදී පාවිච්චි වෙනවා.
අදෝ රක්ත කිරණ ඉන්ෆ්‍රාරෙඩ් රූපවාහිනී දුරස්ථ පාලකවල ඉන්ෆ්‍රාරෙඩ් පාවිච්චි වෙනවා. පරිගණක ජාල සම්බන්ධ කිරීමේ උපක්‍රම. අන්තර්ජාලය සකස් වෙලා තියෙන විදිය බලන්න. අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නේ මොඩමය හරහා නේ. මොඩමය ඉන්නේ කොහෙද? ගිනි පවුරක් තියෙන තැන බලන්න. ස්විච් එක බලන්න. Wi-Fi ප්‍රවේශන බලන්න. එතකොට මේ මොඩම් එක සහ රවුටරේ දැන් නම් අලුත් ඒවායි ওই දෙකම එකම එක ඇතුලේ තමයි එන්නේ. ඉතින් ගිනි පවුර නැත්නම් ෆයර්වෝල් එක කියන තැන ෆයර්වෝල් එක ඉන්නේ කොහෙද? මේ අන්තර්ජාලය අපි එළියට යනකොට දැන් මෙතන කොනෙන් බැලුවොත් Wi-Fi network එකක් තියෙනවා. මේ පැත්තේ Wi-Fi network එකනේ තියෙන්නේ. මේ network එකේ නම් දත්ත යනකොට ගිනි පවුර හරහා යන්නේ. ඒ වගේ මේ පැත්තේ තව network එකක් තියෙනවා. එයා යන්නේ එළියට යනකොට අන්තර්ජාලයට යනකොට යන්නේ ගිනි පවුර හරහා. එතකොට මේ ගිනි පවුරෙන් ආරක්ෂාවක් ලැබෙනවා අනවසර පුද්ගලයන්ට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේම ජාල කරන අතුරු මොනත් කාඩ් පත network interface card එක. මේක මේ මදර්බෝඩ් එකට හයි වෙලාමත් එනේම තියෙනවා. ඊට අමතරව කාඩ් එකක් විදියට අරගන්නත් පුළුවන්. ඊළඟට ස්විච් එක හෝ නාභිය. ස්විච් හබ්. ස්විච් එකෙන් හබ් එකකින් දෙකම එකම දේ තමයි පරිගණක සම්බන්ධ කරගන්න පුළුවන්. හැබැයි ස්විච් එක සහ හබ් එක අතර පැහැදිලි වෙනස්කම් දෙකක් තියෙනවා. ස්විච් එක වේගවත්, නාභිය වේගවත් කමින් අඩුයි. මොකද තොරතුරු හුවමාරුවේදී නාභිය ක්‍රියා කරන්නේ හබ් එක ක්‍රියා කරන්නේ half duplex. එහෙමනම් එක් දිශාවකට වරකට යවනවා ඊට පස්සේ එක පැත්තකට යවනවා ඊළඟට අනිත් පැත්තට යවනවා. හැබැයි ස්විච් එක full duplex. එකම වෙලාවෙදී දෙපසටම දත්ත ගමන් කරනවා. ඊළඟට Wi-Fi. ඉතින් ඉතා වේගවත් පරිගණක ජාල හදන්න පුළුවන්. ඒ වගේම වයර් මොනවත් ඕනේ නැහැ. ඉතින් ඒක ගොඩක් අද වෙනකොට දේසි වැඩේ කරගන්න. ඒ වගේම රවුටර්. රවුටර් එක පාවිච්චි කරන්නේ පරිගණක. ස්විච් එකක් හබ් එකක් පාවිච්චි කරන්නේ පරිගණක කෙනෙක්ට සම්බන්ධ කරගන්න. හැබැයි රවුටර් එකක් පාවිච්චි කරන්නේ පරිගණක ජාල දෙකක් හෝ ඊට වැඩි ගන්න. right? පරිගණක ජාල එකතු කරන්න ගන්නේ රවුටරේ. පරිගණක එකතු කරන්න ගන්නේ සම්බන්ධ කරන්න ගන්නේ ස්විච් එක එහෙම නැත්නම් හබ් එක. මොඩම් එක. සර් ඔව් කියන්නේ. දැන් සර් මේ Wi-Fi router එක කියන්නේ එකක්ද? Wi-Fi එක router එක කියන්නේ දෙකක්ද? මෙහෙමයි. දැන් හොඳ ප්‍රශ්නයක්. ඕක හරියටම විස්තර කරනවා ඕගොල්ලෝගේ සිලබස් එක ඇතුළතදී පොඩ්ඩක් අමාරුයි ඕක විස්තර කරන්න. සරලව කියන්න. ඒ ලෙවල් වලදී ඔයාලට තේරෙනවා. රවුටර් කියලා වෙනම වර්ගයක් තියෙනවා. right? දැන් Wi-Fi කියලා වෙනම එකක් තියෙනවා. හරි. ওই ඩිවයිස් දෙක වෙන් කරොත් මොඩම් එක කියන්නේ තවත් එකක්. කොටස් තුනක්. right? දැන් අපි Wi-Fi router අමතක කරන්න සාමාන්‍ය router එකක් ගත්තොත් ඔය router ඉස්සර routing කියන්නේ එකක් මොඩම් එකෙන් තව එකක් කරන්නේ
Wi-Fi unit එකෙන් කරන්නේ තව එකක්. ওই කොටස් තුන වෙන් කරලා තිබුණා ඉස්සර. Wi-Fi නම් ඉස්සර තිබුණේ නැහැ සාමාන්‍යයෙන්. ඔය router එක සහ modem එක වෙන වෙනම තමයි තිබුණේ. ඉස්සර අපි dial up connection එකක් ගත්ත. ඒකෙත් ඕගොල්ලෝ දන්නේ නැහැනේ. හරි. ඉස්සර ওই දෙක වෙන. දැන් අලුතෙන් ගත්තොත් router එකක් modem එකත් ඕක ඇතුළෙම තියෙනවා. right? ඉතින් ඊළඟට Wi-Fi router එක කියන එකේ විශේෂත්වය තමයි අර routing කියන ඒකත් තියෙනවා. right? modem එකත් ඕක ඇතුළෙම තියෙනවා. ඊට පස්සේ Wi-Fiත් ඕකෙම දෙනවා. routing කොටසක් කරන්නත් බෑ. හැබැයි ඇත්තටම router එකකින් විතරක් කරන කාර්යය ඔක්කොම ටික ඕකෙන් කරන්න බෑ. router එකක් කියලා කියන්නේ ඇත්තටම මේ සරලව මේ අපි පුංචි network එකකට මේ හදාගන්න පොඩි router එකේ තියෙන facility ටිකක් විතරයි උතන පාවිච්චි කරන්නේ. හැබැයි ඊට වඩා router එකකින් කරන කාර්ය Cisco router එකක් වගේ හොඳ එකක් ගත්තොත් ඒකෙන් ලොකු කියන්නේ විශ්වවිද්‍යාල පද්ධතියක වෙන සියලුම පරිගණක ජාල වෙන වෙනම තියාගෙන මේ කරන්න පුළුවන්. ඒ කියන්නේ එක පරිගණක ජාලයකට පුළුවන් එකිනෙකට ඔක්කොම සම්බන්ධ කරාට ඉන්ටර්නෙට් යන්න බෑ. ඒවා ඩිස්කනෙක්ට් කරලා තියෙනවා. අනිත් එකට පුළුවන් ඒ පිරිස විතරක් ඒ කට්ටිය විතරක් වෙනම වැඩ කරන්න පුළුවන්. එකට සම්බන්ධ වෙලා ඉඳියත් අර අනිත් පිරිසකගේ ඒවා බලන්න බැරි වෙනවා. ওই විදියට ওই VLANs කියලා ඔම ගොඩක් දේවල් හදාගන්න පුළුවන්. ඉතින් දැන් මෙතන වෙන්නේ දැන් Wi-Fi කියලා වෙනමම යුනිටුත් තියෙනවා. ඒවයින් Wi-Fi විතරයි යන්නේ. ඉතින් ඒවා router සහ Wi-Fi දෙක එකට කනෙක්ට් කරලා තියෙනකොට routerෙන් දෙන විධානයන් අනුව Wi-Fi එකේ යුනිට් එකෙන් දේවල් කරනවා. ඉතින් මේ ගෙදරවල වලට එනකොට ඔය ඔක්කොගේම පහසුකම් ටික තියෙන විදිහට හදලා පුංචි එකක් අපිට දෙනවා. හරියට ස්මාර්ට්ෆෝන් එක වගේ. ස්මාර්ට්ෆෝන් එකෙන් දැන් කීයක් වැඩ කරන්න පුළුවන්? ඈ ડોකියුමන්ට් එකක් ස්කෑන් කරගන්න පුළුවන් නේද? පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් ඒක ටෝච් එකක් විදිහටත් ඔක පාවිච්චි කරන්න පුළුවන් නේ ෆ්ලෑෂ් ලයිට් එක. right අපේ ඕන හෘදේ ක්‍රියාකාරීත්වය මනින්නත් පුළුවන්. ඔකනේ ඇප් තියෙනවනේ දාගන්න සෙන්සර්ස් වලින්. හැබැයි ඉතින් මේ හෘදේ ක්‍රියාකාරීත්වය ඕකෙන් මනින්න පුළුවන් වුණා. ලොකු පපුවේ අමාරුවක් ඇතිච්ච වෙලාවක ඕකෙන් පපුවේ අමාරුව මනින්න යන්නේ නැහැ නේ අපි නේද? අන්න ඒ වගේ ඉතින් ඕකේ මේ රවුටින් එක රවුටරින් කරන කාර්යය Wi-Fi එකෙන් කරන කාර්යය ඒව ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. අපි ගෙදරට Wi-Fi router එකක් ගෙනාවා. හැබැයි ඒවයි තියෙන රවුටරෙන් කරන සම්පූර්ණ කාර්ය ඔක්කොම ටික කරන්න බෑ. පුංචි network එකකට කරගන්න පුළුවන්. ගෙදරක තියෙන මැෂින් 5-6ක් කන්ෆිගර් කරන්න නම් එක රවුටරෙන් devices 5ක් අය නම් ඒ වැඩේ කරගන්න ඇති ප්‍රමාණවත්. තේරුණාද? තව පැහැදිලි කරන්න ඕනේ. සර් එතකොට ඩොංගල් එක කියනවා ඩොංගල් එක කියලා කියන්නේ සහ රවුටර් අතර තියෙන වෙනස මොකක්ද? ඒකනේ අහන්නේ. එතකොට රවුටර් එකක් ගත්තාම රවුටර් එක ගෙනල්ලා අපි ගෙදරට හයි කරගත්තට පස්සේ වයර්ලස් එක රවුටර් එකක් බොහෝ විට. ඉතින් වයර්ලස් වෙනකොට ඕකේ පුළුවන් පරිගණක ජාලයක් ගෙදර තුර ගොඩනගන්න පුළුවන් වයර් නැතුව. ඔයාගේ ලැප්ටොප් එක කනෙක්ට් කරනවා නම් කනෙක්ට් කරගන්න පුළුවන්. මොබයිල් ෆෝන් හැමෝටම තියෙනවා. හැමෝටම මොබයිල් ෆෝන් රවුටර් එකට කනෙක්ට් කරන්න පුළුවන් වයර්ලස් විදියට. නේ හැමෝටම ඉන්ටර්නෙට් යන්න පුළුවන්. ඒක ලැප්ටොප් එකකට යනවා ඩෙස්ක්ටොප් කම්පියුටරත් එක පෝට් එකක් හරි දෙකක් හරි තියෙන බොහෝ වෙලාවට වයර් එකක් ගෙනල්ලා ගහගෙනත් රවුටරෙන් යන්න පුළුවන්. වයර්ලස් විදියට ලැප්ටොප් එකෙන් යන්නත් පුළුවන්. එතකොට අර විදියට ටැබ් එකට යන්න ෆෝන් වලට යන්න පුළුවන්. ඒක පරිගණක ජාලයක්. right? තියෙනවා. ඊළඟට ඩොංගල් එකක් ගෙනල්ලා ගෙවුවොත් ඉතින් කොහෙටද ගහන්න වෙන්නේ? එක්ක කම්පියුටරේට ගහන්න වෙන්නේ. ලැප්ටොප් එකට නැත්නම් එක මැෂින් එකටයි ගහන්න වෙන්නේ. එයාට ඉන්ටර්නෙට් ගත්තට පස්සේ අනිත් අයට ඉන්ටර්නෙට් දෙන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. කරන ක්‍රම තියෙනවා ෂෙයා කරගෙන. හැබැයි ඉතින් එහෙම කරන්න බෑ. ඒක ඩොංගල් එක හදලා තියෙන්නේ එක මැෂින් එකකට ගහලා අන්තර්ජාල පහසුකම ගන්න තමයි ඒක හදලා තියෙන්නේ. වෙන තාක්ෂණික ක්‍රම පාවිච්චි කරලා ඕක ෂෙයා කරන්න පුළුවන්. ඒ වුණාට සාමාන්‍යයෙන් ඕක හදලා තියෙන්නේ එක සාමාන්‍ය නොදන්න මිනිසෙකුට ඒව කරන්න බෑනේ තාක්ෂණික ක්‍රම පාවිච්චි කරන්න. රවුටර් එක හදලා තියෙන්නේ රවුටින් අර මේ Wi-Fi රවුටරෙන් පුළුවන් කීප දෙනෙකුට network එකක් හදා අර ඩොංගල් එක ගෙන આવොත් එක මැෂින් එකකට ගහගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඩොංගල් එක පාවිච්චි සහ ඊළඟට Wi-Fi එකේ අතර තියෙන වාසි අවාසිත් ඕගොල්ලන්ට ඕන වෙනෝනේ. දැන් ඩොංගල් එක ගත්තොතින් වාසියක් තමයි හිතන්න ලැප්ටොප් එකකට කියලා ඔක ගැහුවොත්. ලැප්ටොප් එකකට ගැහුවොතින් ඔකේ USB port එකකට ගහලා ඩොංගල් එකකින් ඉන්ටර්නෙට් ගිහිල්ලා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි රවුටර් එකක් ගෙන આવොත්
රවුටර් එකට වෙනමම ඉන්ටර්නෙට් මේ පවර් ලයින් එකක් දෙන්න ඕනේ නේ. ඔයගොල්ලෝ බස් එකක යන ගමන් වගේ ලැප්ටොප් එක දිග අරගෙන ඉවරලා මේ වැඩ කරනවා නම් ඉන්ටර්නෙට් යනවා නම් ඔයගොල්ලන්ට ෆෝන් එකකින් හොට්ස්පොට් දාලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉතින් රවුටර් එකේ කියලා. ඒ වුණත් ඔයගොල්ලන්ට රවුටරෙන් පුළුවන් රවුටරේ පාවිච්චි කරන්න බෑ. ඔයගොල්ලන්ට පාවිච්චි කරන්නේ ඩොන්ගල් එක. මොකද පරිගණකයේ තියෙන බැටරියෙන් ඩොන්ගල් එක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි රවුටර් එක ගත්තොත් බොහෝ විට ප්‍රධාන විදුලි සැපයුමක් ඔස්සේ තමයි දෙන්නේ. දැන් ඉතින් අලුත් ඒවා තියෙනවා පෝටබල් ඒවා. ඉතින් පෝටබල් ඒවා තියෙනවා පෝටබල් හොට්ස්පොට් දාන ඒවා. එතකොට ඒවායේ බැටරි කෑල්ලත් ඒවට මෙනවා. හැබැයි ඉතින් ඒවා නිකන් Wi-Fi රවුටර් එකක් ගන්නවා වගේ නෙවෙයි. ඒවා ටිකක් මිලයි. මිල අධිකයි. right? ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඉගෙන ගන්න කටයුතු වලට පාවිච්චි කරනවා නම් ඩොන්ගල් එකක් ගත්තොත් එක මැෂින් එකකට විතරයි රවුටර් එකක් ගත්තොත් අනිත් මැෂින් වලටත් පුළුවන්. අනිත් එක තමයි රවුටර් එකක් ගත්තොත් අපිට සිග්නල් මදි නම් තැන් තැන් වලට ඌස්සගෙන ගිහින් තියන්න පුළුවන්. සිග්නල් තියෙන තැනකට. ඩොන්ගල් එකක් ගත්තොත් ඉතින් එහෙම තැන් තැන් වලට ගෙනියන්න බෑ. ඕන්න වයර් එකක් දාලා මීටරයක් දෙකක් දුරින් තියන්න පුළුවන්. ඊට වැඩි ඉතින් දුරවල් වලට ගෙනියන්න බෑ. එහෙම ගෙනිච්චොත් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ලෝ වෙනවා. සාමික ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක විතරක් නෙවෙයි ඩේටා ට්‍රාන්ස්ෆර් එකත් පොඩ්ඩක් අප්සෙට් යන්න පුළුවන්. ගොඩාක් දිගට ගන්නෙ නෑ එහෙම සාමාන්‍යයෙන්. එහෙම USB කේබලුත් මම ලංකාවේ නම් එහෙම දැකලා නෑ. මම දැකලා තියෙන මීටරයක් දෙකක් දිග වගේ USB කේබල් තමයි ওই වැඩේට ගන්නවා. සාමාන්‍යයෙන් මේ පාවිච්චි කරන ඩොන්ගල් එක ළඟම ගහගෙන ගොඩක් වෙලා පාවිච්චි කරනකොට ඇඟට හොඳ නෑ කියලා හිතෙන නිසා මීටරයක් විතර දිග කේබල් එකක් අරන් USB කේබල් එකක් ඕක ගහලා පොඩක් පැත්තකින් තියාගෙන වැඩ කරනවා. මමත් එහෙම වැඩ කරලා තියෙනවා. ඉස්සර. දැන් නම් ඉතින් Wi-Fi router එක තියෙන නිසා ඒක පාවිච්චිය බොහෝ වෙලාවට මගහැරලා යනවා. හදිසි ගමනක් බිමනක් යනකොට තමයි ඕක අරගෙන යන්නේ. හදිසි ලැප්ටොප් එක මගදී පාවිච්චි කරන්න උනොත් router එක පාවිච්චි කරන්න බෑනේ. ඒක නිසා ඩොන්ගල් එක අරගෙන යනවා බෑකප් එකක් විදියට. දැන් තේරුණාද? තා ප්‍රශ්න තියෙනවද? ඔව් සර්. හරි. දැන් ඔයගොල්ලන්ට තේරෙනවද router එකේ ඩොන්ගල් එක නෑ සර්. වයි තියෙන වෙනස තේරෙනව නේද? වෙනස පැහැදිලි වුණාද? ඔව් සර්. ඔයගොල්ලෝගේ ගෙදරවල වලට ඔය ගන්නකොටත් ඔය ගැන හිතලා බලලා ගන්න ඉතින්. වාසී ඉතින් රවුටර් එකක් ගන්න එක නේද? සාමාන්‍ය භාවිතය සඳහා ගෙදර අයටත් එක්කම. හරි. ඊට පස්සේ ගිනි පවුර, ෆයර්වෝල් එක. කරන කාර්ය හොඳට මතක තියාගන්න. පරිගණක ජාල ආරක්ෂක පද්ධතිය. මේක සොෆ්ට්වෙයාර් එකක් විදිහට තියෙනවා ෆයර්වෝල් එක කන්ට්‍රෝල් පැනල් එකට ගියොත් ෆයර්වෝල් එක තියෙනවා. හැබැයි ඒක දෘඩ හાર્ඩ්වෙයාර් එකක් විදිහට තියෙනවා. ඉතින් හાર્ඩ්වෙයාර් එකක් විදිහට තියෙන ෆයර්වෝල් එක ගොඩක් හොඳයි. ආරක්ෂක වැඩි. එකකින් කරන්නේ මේ අනවසර පුද්ගලයන්ට ඇතුළු වෙන එක වළක්වන එක තමයි ෆයර්වෝල් එකකින් කරන්නේ. සේවාලාභී සේවාදායක පරිගණක. ඊළඟට අපිට කතා කරමු ක්ලයන්ට් සර්වර් මොඩල් එක. දෙයක් ඉල්ලුවොත් දෙයක් ලබා දෙන්න. ඊළඟ පරිගණක ජාල වර්ග ගැන ඉගෙන ගන්න තියෙනවා. ප්‍රධාන වශයෙන්ම LAN, MAN, WAN. ස්ථානීය ප්‍රදේශ ජාල, ඒක පුරවර ප්‍රදේශ සහ පුළුල් ප්‍රදේශ ජාල. මතක තියාගන්න මේ ස්ථානීය ප්‍රදේශ ජාල ගැන අපි කතා කරගන්නකොට LAN එකක් එක්කෝ එක බිල්ඩින් එකක් තුල එක තට්ටුවක එහෙම නැත්නම් තට්ටු කීපයක තියෙන එකක් වෙන්න පුළුවන්. පුරවර ප්‍රදේශ ජාලයක් ගත්තොත් වර්ග කිලෝමීටර් 16ක් තුල පරාසයක තියෙන්න ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම බැංකු ජාල වගේ ඒවා ගත්තාම පුරවර ප්‍රදේශ ජාල තියෙනවා. පුළුල් ප්‍රදේශ ජාල ගත්තොත් උදාහරණයක් මුළු ලංකා පුලාම විහිදිලා තියෙන මහජන බැංකු වල ඒ ජාලයේ එකතුව ගත්තොත් ලංකා පුරාම වර්ග කිලෝමීටර් 16කට වඩා වැඩිනේ. අන්න එතකොට අපිට ගන්න පුළුවන් ඒක පුළුල් ප්‍රදේශ ජාලයක්. එහෙම නැත්නම් අන්තර්ජාලයත් අපිට පුළුල් ප්‍රදේශ ජාලයක් විදිහට දකින්න පුළුවන්. ඊළඟට අපි මේ පරිගණක එකිනෙකට උපකරණ එකිනෙකට සම්බන්ධ පරිගණක ජාල හදනකොට පරිගණක එකිනෙකට සම්බන්ධ කරන්න එපා. එතකොට මේ පරිගණක එකිනෙකට සම්බන්ධ කරන ආකාරය අනුව මේ network topologies නැත්නම් ජාල ස්ථල විද්‍යාව කියලා එකක් ගැන ඉගෙන ගන්න. මේ තරුවක් ආකාරයට හදන්නේ බස් එකක් ආකාරයට සකසන ඒවා රින් එකක් විදියට සකසන ඒවා ඊළඟට රුක් ගසක් විදියට හදන ඒවා සහ දැලක් විදියට හදන ඒවා. ඉතින් මේවා එක එක ඒවා වාසි අවාසි තියෙනවා.
ඉතින් රුක්දලක් විදියට හදන දලක් විදියට හදන එකේ වාසිය තමයි ඉතින් ගොඩාක් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා එකක් දෙකක් ලයින් කඩලා ගියත් කැඩිලා ගියත් හානි වුණත් බිඳ වැටුණත් පරිගණක ජාලයට කිසි බලපෑමක් නැහැ. හැබැයි ඉතින් මේක ගොඩනගන්න යන වියදම අධිකයි. මොකද අධික ලෙස වයර් භාවිතා කරන නිසා. ඉතින් ජාලකරණයේ වාසි තියෙනවා. දත්ත කුමාරු කරන්න පුළුවන්. ඒ වගේම අඩු ඉඩක දත්ත ගබඩා කරන්න. සම්පත් පොදු පරිහරණය කරන්න පුළුවන්. ඒ වගේම ඉතින් පරිගණක ජාලයකට එක ඔෆිස් එකකට එක printerයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ෂෙයා කරගෙන ජාල කරන පද්ධතිය හරහා. ඒ වගේ මධ්‍යගත මෘදුකාංග පාලනය කරන්න පුළුවන්. ඕනම තැනක ඕනෑම වෙලාවක සම්බන්ධ වෙන එක, ආරක්ෂාව සහ විද්‍යුත් අපෑල කියන දේවල් තියෙනවා. ඒ වගේම ජාලකරණයේ අවාසිත් තියෙන දත්ත සඳහා අඩු ආරක්ෂාව. දත්ත ආරක්ෂා කරගන්න අමාරුයි පාස්වර්ඩ් දාලා තියාගන්න ඕනේ. නැත්නම් සොරුන් ඇවිල්ලා අරන් යන්න පුළුවන්. ජාල බිඳ වැටුණොත් ප්‍රධාන පරිගණකයේ බිඳ වැටුණොත් මුළු ජාලයම බිඳ වැටෙන්න පුළුවන්. ඒ වගේම වෛරස් පරිගණක ජාලයේ ඇති වෛරස් මගින් එක පරිගණකයෙන් තවත් පරිගණකයකට යන්න පුළුවන්. ප්‍රධාන පරිගණකයේ දෝෂයක් ඇති වුණොත් ඒක සර්වර් පරිගණකේ අනිත් ඒවාට බලපෑමක් වෙන්න පුළුවන්. ඒ වගේම යම් පුහුණු අවශ්‍යතාවයක් තියෙනවා පරිගණක ජාලයක් පාවිච්චි කරනකොට. ඉතින් මේකෙදී අපි පරිගණකයක් යනු කුමක්ද කියලා ඉගෙන ගත්තා. පරිගණක වර්ගීකරණය ගැන ඉගෙන ගත්තා. ඒ වගේම පරිගණක පද්ධතියේ තියෙන කොටස් ආදාන ප්‍රතිදාන මධ්‍ය සැකසුම් මේකකය මතක රෙජිස්ටර් ද්විතීක මතකය පරිගණකයේ භෞතික සංඝටක ගැන ඉගෙන ගත්තා. එතකොට පද්ධති ඒකකයේ පූර්ව මූසිකය පරිගණක තීරය ගැන ඉගෙන ගත්තා. ඊළඟට දත්ත සම්ප්‍රේෂණ විදි ඒකපත අර්ධ දීපත සහ පූර්ණ දීපත ගැන ඉගෙන ගත්තා. පරිගණක ජාල වර්ග ලෑන් වෑන් මෑන් දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය නියම මාධ්‍ය නියම නොවන මාධ්‍ය ඊට පස්සේ මේ ටොපොලොජිස් ටික ගැන ওই ටික ගැන අපි ඉගෙන ගත්තා. ඊළඟ දවසේදී අපිට මතක් කරගන්න තියෙන්නේ chapter 3 වල ඉඳන් ඊළඟට අපි බලමු. අද දවසේ ඔතනින් නතර කරමු. right